හරි. ප්‍රධාන වශයෙන්ම හොඳට මතක තියාගන්න ස්වභාවික සම්පත් බහුල එන නෝට් එකට ලංකාවේ ස්වභාවික සම්පත් බහුල වීම කියන නෝට් එකට එන්න ශ්‍රී ලංකාව යනු ඉන්දියාව මෙන්න සම්පත් වලින් ආඩ්‍ය රටකි. මුතු මැණික් ඇතුන් නැද්දල කුළුබඩු කපු ආදී වෙළඳ ද්‍රව්‍ය මෙරට සුළු විය. හයිලයිට් කරගන්න. මුතු මැණික් ඇතුන් නැද්දල කුළුබඩු කපු කියන එක හයිලයිට් කරගන්න. හරි. බලන්න නෝට් එක. මේ නිසා දුරාතීතයේ සිටම පෙර අපරදිග වෙළඳුන් මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට මෙරට පැමිණීම වළක්වාලිය නොහැකි විය. පාහිය නියුන්සාන් වැනි භික්ෂුන් වහන්සේලා පවසනුවේ අතීත ජනපදිකයින් පෙර අපරදිගින් පැමිණි වෙළඳුන් බවයි. හයිලයිට් කරගන්න. බාහිය නියුන්සාන් කියන එක. පාහිය නියුන්සාන් කියන එක හයිලයිට් කරගන්න. ඊළඟ හයිලයිට් කරගන්න පෙර අපරදිගින් පැමිණි වෙළඳුන් බවයි කියන එක. හරි බලන්න නෝට් එකට. මෙරටට වෙළඳුන් පැමිණි බව පර්සියානු යුද්ධයේ නැචුරාලිස් හිස්ටෝරියා ටොපෝග්‍රැෆියා ක්‍රිස්ටියානා ආදී කෘතිවල දැක්වේ. හයිලයිට් කරගන්න. පර්සියානු යුද්ධය නැචුරාලිස් හිස්ටෝරියා ටොපෝග්‍රැෆියා ක්‍රිස්ටියානා කියන එක. sorry. මේ නිසා විශාල ආදායමක් මෙරටට ලැබිනි. ගොඩවාය නයනතිව් පුලියම් කුලම් ලිපි ඒ බව තවදුරටත් තහවුරු කරයි. හයිලයිට් කරගන්න. ගොඩවාය නයනතිව් පුලියම් කුලම් ලිපි කියන එක. හරි. පල්ලෙහා පොයින්ට් එකක් දාලා ලියා ගන්න. 1498 දී 1498 දී පොයින්ට් එකක් දාලා ලියා ගන්න. 1498 දී ඉන්දියාවේ කැලිකට් වලට පැමිණි වස්කෝ ද ගාමා ප්‍රකාශ කර සිටියේ අප ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයා පැමිණි බවයි. ඒ අනුව අතීතයේ සිටම වෙළඳ ද්‍රව්‍ය අතින්ද ලංකාව ස්වභාවික අතින් වැදගත් වූ බවට තතු ප්‍රකට වේ. හරි. ඔන්න ඔහොම අපේ පාඩම අවසන් වෙනවා. හැම ළමයටම මෙන්න මේ වගේ නිබන්ධනයක් දීලා තිනවා. මෙන්න මේ වගේ තියෙන නිබන්ධනයක් හම්බෙලා ඇති. බලන්න. මේ වගේ නිබන්ධනයක් හම්බෙලා ඇති. අපි ඒ නිබන්ධනය මං කිව්වා වගේම 1998 ඉඳන් 2019 වෙනකන් මේ වෙනකන් ඇවිල්ලා තියෙන සියලුම MCQ ප්‍රශ්න වලට අදාළ සහ රචනා ප්‍රශ්න වලට අදාළ කරුණු දීලා තිනවා. ටග් ගාලා එන්න ඒකේ පළවෙනි MCQ ප්‍රශ්නය 1998 පිටු අංක 2 1998 අගෝස්තු අපසුසස් පෙළ විභාගයේ ප්‍රශ්නේ එන්න පළවෙනි ප්‍රශ්නෙට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට එන්න. ඒකේ දෙවෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඉපැරණි වරායන්ගේ වඩාත්ම වැදගත් වූයේ මොන වරායද? කියන්න මොන වරායද? හොඳයි. පාඩමට අවධානයෙන් ඉඳලා තිනවා. අන්න ඒ වගේ හැම ළමයන් උත්තර දෙන්න ඕන. මහා තිත්තවරාය වඩාත්ම වැදගත් වෙලා තියෙන්නේ. හරි. මට මහා තිත්තවරාය වඩාත්ම වැදගත් වුණා කියලා කියන්න මට කියන්නේ ඇයි එහෙම වැදගත් උනේ? දැන් මං ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට උත්තරයක් කියන මම ඒකට තියරියක් කියනවා. අනේ ඔගේ දැන් ප්‍රශ්නේ කිව්වනේ තියරියක් කියන. බය වෙන්න එපා. වැරදුනා කියලා ගහන්නේ නැහැ. බයින්නේ නැහැ. අපි වැරදි ඉගෙන ගන්න. වැටි තමයි මේ ඇවිදින්න ඉගෙන ගත්තේ. අන්න ඒ වගේ වැරදි ඉගෙන ගමු. කමන්නේ. වැරදුනාට කමන්නේ උත්තර දෙන්න. හරි මෙහෙමයි. යම් තාක් දුරකට පිළිතුරු හරි මෙහෙමයි. හොඳට මතක තියාගන්න. මහා තිත්ත වරාය පුරාණ ලංකාවේදී හොඳට මතක තියාගන්න වඩාත්ම වැදගත් වෙන්න බලපෑම් කරපු ප්‍රධාන හේතුව තමයි
පුරාණ ලංකාවේ වඩාත්ම වැදගත් යුගයේ නැත්තම් වැදගත්ම රාජධානිය තමයි මොන රාජධානියද? අනුරාධපුර රාජධානිය. මෙන්න මේ අනුරාධපුර රාජධානියට ආපු ඕනම කෙනෙක් මහාතිත්තවරායට ආපු ඕනම කෙනෙක්ට මල්වතුය කේන්ද්‍ර කරගෙන අනුරපුරට පිවිසීමට තිබූ පහසුව නිසා පුරාණ ලංකාවේ වඩාත්ම වැදගත් වුණු වරාය මොකක්ද? මහාතිත්තවරාය. එතන ඔයගොල්ලෝ මෙතන ඉඩ තියෙන තැනින් ඔයගොල්ලන්ට මේව ලියා ගන්න තියරි වැදගත් වෙනවා. මෙතන මේ යට ඉඩ තියෙනවා. මෙතන යට මේ ඉඩ තියෙන තැනින් මේ උත්තර පහටම පහලින් චුට්ටක් ඉඩ තියෙනවා. 99 ප්‍රශ්නෙට උඩින් එතන පොයින්ට් එකක් දාලා ලියාගෙන රතු පෑනකින් මහාතිත්තවරායට පැමිණි ඕනෑම ආක්‍රමණිකයෙකුට හෝ සංක්‍රමණිකයෙකුට ලියාගෙන පොයින්ට් එකක් දාලා මේවා වැදගත් වෙයි. මෙහෙම MCQ ප්‍රශ්නත් මෙහෙම සාකච්ඡා කරනවා මම හොඳේ. මහාතිත්තවරායට පැමිණි ඕනෑම ආක්‍රමණිකයෙකුට හෝ සංක්‍රමණිකයෙකුට මල්වතුය ආශ්‍රය කරගෙන අනුරපුරට පිවිසීමට තිබූ පහසුව නිසා පුරාණ ලංකාවේ වඩාත්ම වැදගත් වරාය මහාතිත්තවරායයි. හරි. ඔයගොල්ලෝ මහාතිත්තවරාය හඳුන්වපු විශේෂ නම් ටිකක් මේ උඩ ඉඩ තියෙනවා. මේ ඕන විදිහට කැමති විදිහකට ලියා ගන්න. ඕගොල්ලොන්ගේ ඩියුට් එක ඕගොල්ලෝ කැමති විදිහකට ලියා ගන්න. මහාතිත්තවරාය හඳුන්වපු විශේෂ අනුවර්තන මේ MCQ ප්‍රශ්න වලට එනවා. ලියා ගන්න. මේ උඩින් පොයින්ට් එකක් දාලා මෙහෙම පොයින්ට් එකක් දාලා මෙතන ලියා ගන්න උඩින් ලියා ගන්න මහාතිත්තවරාය හැඳින්වූ නම් කියලා. මහාතිත්තවරාය හැඳින්වූ නම් ලියා ගන්න මාතොට මාපුටු මාන්තායි කමද දාලියන්න මාන්තායි මාතොට මාපුටු මහපුටු මාන්තායි මාන්තෝට්ටම් රාජරාජපුර ඊළඟ එක මාවටු තොට ඩොට් ටිකක් දාගන්න. හරි. ඒකේ බලන්න ඒකේ දෙවනි උත්තරේ තියෙන්නේ ගෝකන්න කියලා. ගෝකන්න වරහන් ඇතුලේ දාගන්න. ගෝකන්න කියන්නේ වරහන් ඇතුලේ දාගන්න. ත්‍රිකුණාමලය කමද තව ත්‍රිකුණාමලය. තව කමාවක් දාලා ලියා ගන්න. ගෝණගම් පට්ටන. හරි. ඒකේ තුන්වෙනි උත්තරේ දින සූකර තිත්ත කියලා. වරහන් ඇතුලේ දාගන්න සූකර තිත්ත වරායත් ඉතේ තව නම් දෙකකින් හඳුන්වලා තියෙනවා. ලියා ගන්න. වරහන් ඇතුලේ දාගන්න. ඌරාතොට තව නමක් ලියා ගන්න. වර්තමානයේ හඳුන්වනවා කයිට්ස් කියලා. වර්තමානයේ හඳුන්වනවා කයිට්ස් කියලා. හරි. බලන්න. උරුවේල හොඳට මතක තියාගන්න. මේක MCQ ප්‍රශ්න වලට එනවා. ළමයි වරද්ද ගන්න තැනක්. උරුවේල වරායක් වශයෙන් වගේම පැරණි ලංකාවේ වරායක් වශයෙන් වගේම ආර්ය ජනාවාසයක් වශයෙන් වැදගත් වෙනවා. එතන වරහන් ඇතුලේ දාගන්න වරායක් මෙන්ම ආර්ය ජනාවාසයක් කියලා. වරායක් මෙන්ම ආර්ය ජනාවාසයක් කියලා ලියා ගන්න. වරායක් මෙන්ම ආර්ය ජනාවාසයකි. වරායක් මෙන්ම ආර්ය ජනාවාසයකි. හරි. ඒකේ හතරවෙනි උත්තරේ තියෙනවා තම්බ පන්නිය කියලා. වරහන් ඇතුලේ දාගන්න. තම්බ පන්නිය වරහන් ඇතුලේ දාගන්න. විජය පැමිණීම නිසා වරහන් ඇතුලේ දාගන්න. ළමයි ලියන්න. විජය පැමිණීම නිසා
තම්බපන්ණිය වැදගත් විය. තම්බපන්ණිය වැදගත් විය. හරි. සමහර අවස්ථාවලදී හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන්ට එන්න පුළුවන් මේව ඕන්නම් ලියා ගන්න ළමයි. සමහර විට ඉස්සරහට මේව හම්බෙන්නත් පුළුවන් පේපර්ස් වලදී. සමහර විට උරුවේල තම්බපන්ණිය ඊළඟ ගෝකන්න මහාතිත්ත ඊළඟ එන්න පුළුවන් කච්චක තිත්ත. කච්චක තිත්ත. මෙහෙම ආවොත් හොඳට මතක තියාගන්න. මෙහෙම ආවොත් මොකක්ද උත්තරේ? මට කියන්න මොකක්ද උත්තරේ? කියන්න. මම ප්‍රශ්න නිර්මාණය කළත් පෙන්නනවා. මේ වගේ එන්න පුළුවන් කියලා. මොකක්ද උත්තරේ? හොඳයි. හොඳයි. මොකක්ද උත්තරේ? කච්චක තිත්ත. ඇයි කච්චක තිත්ත? මං කිව්වා කච්චක තිත්ත කියන්නේ මොන තොටද? කසා තොට. මේක මොකක්ද තියරිය? ලංකාවේ වරායන් සමග මොකක් ඇවිල්ලාද? තොටුපලක් ඇවිල්ලා. වරායන් සමග තොටුපලක්. වරායන් සමග තොටුපලක් ඇවිල්ලා. හොඳට මතක තියාගන්න එක. වරායන් සමග තොටුපලක් ඇවිල්ලා. ඒ නිසා මේක මොකක් වෙලා තියෙනවද? වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මං කො මොකද? උරුවේල කියන්නේ ආර්ය ජනාවාසයක් වගේම මොකක් වශයෙන් වැදගත් වෙනවද? වරායක් වශයෙන් වැදගත් වෙනවා කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේකේ උත්තරේ මොකද්ද? කච්චක තිත්ත නැත්තම් කසාතොට. වරායන් සමග මොකක් ඇවිල්ලාද? තොටුපලක් ඇවිල්ලා. එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. මම නිර්මාණය කළා නිර්මාණාත්මක ලෙස ප්‍රශ්නයක් ඉදිරියට ඕන ළමයි ඉන්නවනම් ලියා ගන්න. ඕන ළමයි ඉන්නවනම් ලියා ගන්න. උරුවේල තඹපන්ණිය ගෝකන්න මහාතිත්ත කස. ඔහොම දීලා අහන නොගැලපෙන එක මොකක්ද කියලා. උත්තරේ දැනගෙන ඉදිරියට වැඩක් නෑ. ටකාටිකා ටුකා බෑ. 10 20 30 40 ඉජ්ජල ගහන්නත් බෑ. උත්තරේ ගත්තා නම් ඒකට තියරියක් තියෙන්න ඕන. හොඳේ? හරි. එන්න ටක් ගාලා මේක ලියා ගන්න ඕන ළමයි ලියා ගන්න. මේක තියරිය තමයි කසාතොට කච්චක තිත්ත කියන්නේ කසාතොටට වරායක් එක්ක මහවැල්ල නදියේ ප්‍රධාන තොටුපලක් කළේ වරායන් සමග. හරි. බලන්න. හරි. බලන්න. එන්න. බලන්න. එන්න 1999 ප්‍රශ්නෙට ඒකේ අහලා තියෙන 13 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ ඒකේ අහන්නේ සාමාන්‍යයෙන් ඔහොම ප්‍රශ්නයක් කියනවා. සාමාන්‍යයෙන් AB ඕකේ තියෙනවා AB නිවැරදි නම් 1 AC නිවැරදි නම් 2 ABC නිවැරදි නම් 3 CD නිවැරදි නම් 4 වෙනත් ප්‍රචාර සංඛ්‍යාවක් නම් 5. හරිද? එහෙම තමයි එන්නේ. බලන්න ඒක පළවෙනි එක ශ්‍රී ලංකාවේ ඉතිහාසය සකස් වීම කෙරෙහි බලපෑ ප්‍රධාන භූගෝලීය සාධක කවරද කියලා අහනවා. පළවෙනි එක තියෙනවා ඉන්දියාවෙන් වෙන්න පිටා තිබෙනවා. ඉන්දියාවෙන් වෙන්න පිටා තිබෙන බලපෑම් කරාද? ඔව් බලපෑම් කරා. මෙහෙම කරන්න ළමයි මම මේව ගොඩ දාගන්න කියන්නේ. හරිද? ඕගොල්ලෝ දැන් ABCD කියලා දිනවනේ. මෙහෙම ඒක හරිනම් මේක හරිය ඉදිරියෙන් හරියට දාගන්න. වැරදි නම් අපි තුමු ඊළඟ එක වැරදි කියලා මේක කතිරියක් දාගන්න. මේක හරිනම් ඔම නිකම්ම උත්තරේ ඇවිල්ලා. AB කියලා උත්තරේ ගන්න පුළුවන් අපිට මේක. AC කියලා උත්තරේ ගන්න පුළුවන් මේක. තේරෙයි? මං කියන්නේ දැන් ඒකට උත්තරේ ඒක නෙවෙයි. මං කියන්නේ එහෙම ගන්න. හරි. බලන්න. එතකොට ඔයගොල්ලෝ ලකුණු වේගෙන් හඹා යන්න පුළුවන් ලකුණු කරා. බලන්න. ඉන්දියාවෙන් වෙන්න පීඩා තින් වරහන් ඇතුළේ දාගන්න. බාහිර භූගෝලීය ලක්ෂණ වරහන් ඇතුළේ දාගන්න. බාහිර භූගෝලීය ලක්ෂණයක් කියලා. බාහිර භූගෝලීය ලක්ෂණයක්. බලන්න. ඉන්දියන් සාගරයේ දූපතක් ලෙස පිහිටා තිබීම. ඉන්දියන් සාගරයේ දූපතක්. මං කිව්වා ලංකාව හොඳට මතක තියාගන්න. ඉන්දියන් සාගරයේ මොකක්ද වෙලාද පිහිටලා තියෙන්නේ? ඉන්දියන් සාගරයේ දූපතක්. මොන රටවල් වලට මැදිවද? පෙරදිග රටවල් වලට සහ මොන රටවල් වලට? අපරදිග රටවල් වලට මැදිව. පෙරදිග රටවල් වලට සහ අපරදිග රටවල් වලට මැදිව ප්‍රධාන වශයෙන් මොකක් වෙලා තියෙනවද? දූපතක් වශයෙන් වැදගත් වෙලා තියෙනවා. පෙරදිග රටවල් වලට සහ අපරදිග රටවල් වලට මැදිව. වරහන් ඇතුළේ දාගන්න. පෙරදිග රටවල් වලට සහ අපරදිග රටවල් වලට මැදිව. ඒකත් හරි. අපිට ඒකත් හරි. ඒතකොට A හරි B හරි. ඊළඟ C බලන්න. චීනය අරාබිය අතර මධ්‍යස්ථානයක පිහිටා තිබීම.
චීනය අරාබිය අතර මධ්‍යස්ථානයක පිහිටා තිබීම. චීනය අරාබිය අපි ගත්තොත් මේක අදහස් කරන්නේ හොඳට මතක තියාගන්න. චීනය අරාබිය අතර මධ්‍යස්ථානයක පිහිටා තිබීම ගත්තොත් අපි සාමාන්‍ය චීනය කියන්නේ පෙරදිග රටක්. අරාබිය කියන්නේ අපරදිග රටක්. මේ රටවල් දෙකට මධ්‍යස්ථානයක පිහිටා තිබීම කියන්නේ මැදිව පිහිටා තිබීම කියන අදහස. කොහොමත් මං කිව්වා පෙරදිග රටවල් වලට සහ අපරදිග රටවල් වල මැදිව තමයි මොන රට පිහිටා තිබෙන්නේ. ලංකාව පිහිටලා තියෙන්නේ. පෙරදිග රටවල් වලට සහ අපරදිග රටවල් වලට මැදිව තමයි මොකක් පිහිටලා තින්නේ? ලංකාව. චීනය කියන්නේ පෙරදිග රටක්, අරාබිය කියන්නේ අපරදිග රටක්. ඒ නිසා ඒකත් අපට ගන්න පුළුවන් හරි කියලා. වරන් එතු දාගන්න. චීනය පෙරදිග රටක් වන අතර අරාබිය අපරදිග රටකි. අරාබිය අපරදිග රටකි. වරන් වහගන්න. හරි. ඒකත් හරි. ඊළඟ විශාල සහ ආරක්ෂිත ස්වභාවික වරායක් කිමබීම. මං කිව්වා ප්‍රධාන වශයෙන් ප්‍රධාන අභ්‍යන්තර භූගෝලීය ලක්ෂණ පහයි. ඒකේ පළවෙනි එක තමයි ලංකාවේ මොන පද්ධතියද? වරාය පද්ධතිය. ඒ අතරින් ප්‍රධානම වරාය නූතන ලංකාවේ ප්‍රධානම වැදගත් වුණු වරායක් තමයි මොනවද? ත්‍රිකුණාමල වරාය. වරහන් ඇතුළට දාගන්න. ත්‍රිකුණාමල වරායේ වැදගත්කම කියලා. ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. එතකොට ඒ ප්‍රශ්නේ උත්තරාංක කීයද? ඔව් උත්තරාංක 5. ඒ කියන්නේ වෙනත් ප්‍රතිශත සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් නිවැරදිව. එන 27 වෙනි ප්‍රශ්නෙට ඒකේ අහනවා නොගැලපෙන නාම යුගලය මොකක්ද කියලා. නොගැලපෙන නාම යුගලය මොකක්ද කියලා. හරි. බලන්න. තම්බපන්නිය මොකක්ද තියෙන්නේ? අරුචි ආරු. තම්බපන්නිය අරුචි ආරු කේන්ද්‍ර කරගෙනද ව්‍යාප්ත උනේ? ඔව් මං කිව්වා තම්බපන්නිය අරුචි ආරු කේන්ද්‍ර කරගෙන කියලා. ඒක හරි. නමුත් හොඳට මතක තියාගන්න මම මේකත් කිව්වා තාම තම්බපන්නිය මෙතනයි කියලා මොකක් කරගන්නේ නැද්ද? ලකුණු කරන්න ඉතිහාසඥයෝ සමත් වෙලා නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. බලන්න ඊළඟ දෙවෙනි එක තියෙනවා අනුරාධ ග්‍රාම මල්වතුය. එතන තව මල්වතුවේ කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වුණු තව ජනාවාස කීපයක් ඕගොල්ලන්ට ලියා ගන්න. අනුරාධ ග්‍රාම මල්වතුවේ කේන්ද්‍ර කරගෙන තමයි තව ජනාවාස කීපයක් ලියා ගන්න. උදේනිගාම උපතිස්සගාම උදේනිගාම උපතිස්සගාම උදේනිගාම උපතිස්සගාම උදේනිගාම උපතිස්සගාම ඊළඟ එන්න තුන්වෙනි එක තියෙනවා උපතිස්සගාම කනදරාය. හොඳට මතක තියාගන්න. මල්වතුවේ ප්‍රධාන අතුගංගාවක් තමයි මොකක්ද? මහා කනදරාවය. ඒ නිසා මල්වතුවේටත් හරි උපතිස්සගාම මහා කනදරාවයටත් හරි උපතිස්සගාම. මේක හොඳට ලියා ගන්න. රතු පෑනක් කරන් පැහැදිලිව ලියා ගන්න. මල්වතුවේටත් හරි උපතිස්සගාම මහා කනදරාවයටත් හරි උපතිස්සගාම. හරි. ඒකත් හරි. උරුවේලගාම කලාවය. උරුවේලගාම ව්‍යාප්තුනේ කලාවේ කේන්ද්‍ර කරගෙන තමයි. උරුවේලගාම කලාවය. ඊළඟ විජිත නගර කැලණිගඟ. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. විජිත නගර ව්‍යාප්ත උනේ කැලණිගඟ කේන්ද්‍ර කරගෙන නෙවෙයි. කැලණිගඟ කේන්ද්‍ර ව්‍යාප්ත උනේ කල්යාණිගාම. 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 විජිත නගර ව්‍යාප්ත උනේ ප්‍රධාන වශයෙන්ම මහවැල් නදිය කේන්ද්‍ර කරගෙන. මහවැල් නදිය කේන්ද්‍ර කරගෙන. මේක ලියා ගන්න විජිත නගර මේ පැත්තට වරාණක් දාලා මහවැල් නදිය කියලා. කැලණිගඟ මේ පැත්තට වරාණක් දාලා කල්යාණි ජනාවාසය කල්යාණි ග්‍රාමයේ කියලා ලියා ගන්න. තව ජනාවාස කීපයක් ලියා ගන්න. ජනාවාස කීපයක් අපිට ලියා ගන්න පුළුවන්. කරින්ද නදිය කේන්ද්‍ර කරගෙන මහාගාම. කරින්ද නදිය කේන්ද්‍ර කරගෙන මහාගාම. ඊළඟ ගල්ඔය කේන්ද්‍ර කරගෙන දීඝගාම. දීඝගාම. ගල්ඔය කේන්ද්‍ර කරගෙන දීඝගාම. ඒ වගේම මැණික්ගඟ කේන්ද්‍ර කරගෙන කාචරගාම. නැත්නම් අපි කියනවා කතරගම කියලා. කතරගම. හරි. මේවා ඕන මේක ලියා ගන්න ඕගොල්ලෝ කොලයක් අර ඉඩ නැත්තම් කොලයක් අරන් හරි ලියා ගන්න. ඒවා වැදගත් ඉස්සරහා ප්‍රශ්න වලදී අහුවේ මේවා. කරින්ද නදිය
කේන්ද්‍ර කරගෙන මහාගාම, ගල්ඔය කේන්ද්‍ර කරගෙන දීඝගාම, මැණික්ගම් කේන්ද්‍ර කරගෙන කාචරගාම නැත්නම් කතරගම. හරි. බලන්න. එතකොට ඒකට උත්තරේ එන්නේ කීයද? උත්තරේ උත්තර අංක 5. හරි. එන්න 2000 ප්‍රශ්නෙට 2020 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ නොගැලපෙන යුගලය නොගැලපෙන ඒ කියන්නේ පහක් දීලා තියෙන නොගැලපෙන එක මොකක්ද කියලා අහනවා. මහාතිත්ත සුප්පාරක ගෝකන්න උරුවේල ජම්බකෝල. මහාතිත්ත සුප්පාරක ගෝකන්න උරුවේල ජම්බකෝල. මහාතිත්ත කියන්නේ මොකක්ද? ඔව් පුරාණ ලංකාවේ වඩාත්ම වැදගත් වරාය. වරහන් ඇතුළේ දාගන්න. පැරණි ලංකාවේ වඩාත් වැදගත් වරාය කියලා. ඊළඟ දෙවෙනි එක තියෙනවා සුප්පාරක. හොඳට මතක තියාගන්න තාම ඕගොල්ලන්ට මේක අහුවෙලා නැහැ. මේක ඉන්දියා ඉතිහාසයට අදාළව තියෙන්නේ. සුප්පාරක කියන්නේ හොඳට මතක තියාගන්න ඉන්දියාවේ වරායක්. ඕගොල්ලන්ට තාම මේ පළවෙනි පාඩමනේ ඉන්දියාවේ භූගෝලීය පීඩිමේදී අපි සුප්පාරක ගැන ඉගෙන ගන්නවා. සුප්පාරක කියන්නේ ඉන්දියාවේ වරායකි. ලියා ගන්න වරහන් ඇතුලේ. ඉන්දියාවේ වරායකි. ඉන්දියාවේ වරායකි. එතන තියරිය ලියා ගන්න ඕගොල්ලෝ. උඩින් ලියා ගන්න තියරිය. උඩින් මෙතන මේ ඉඩ තියෙන තැන උඩින් ලියා ගන්න තියරිය. මේ මහාතිත්තට උඩින් පුංචි ඉඩක් තියෙනවා. එතනින් පොයින්ට් එකක් දාලා ලියා ගන්න. ලංකාවේ වරායන් සමග කොහේ වරායක්ද? ඉන්දියාවේ වරායක්. අන්න ඒක තමයි වරදින්න හේතුව. ලංකාවේ වරායන් සමග ඉන්දියාවේ එක වරායක් ඇවිල්ලා. හරි. ඒකේ තුන්වෙනි එක තියෙනවා ගෝකන්න. ගෝකන්න කියන්නේ වරහන් ඇතුලේ දාගන්න ත්‍රිකුණාමල වරායට. ත්‍රිකුණාමල වරායට. ඊළඟ හතරවෙනි එක තියෙනවා උරුවේල කියලා. උරුවේල කියන්නේ හොඳට මතක තියාගන්න. උරුවේල කියන්නේ ප්‍රධාන වශයෙන්ම මං කිව්වා ආර්ය ජනාවාසයක් වශයෙන් වගේම වරායක් වශයෙන් වැදගත්. වරහන් ඇතුලේ දාගන්න ආර්ය ජනාවාසයක් වශයෙන් වගේම වරායක් කියලා. ඊළඟ ජම්බකෝල. ජම්බකෝල වරහන් ඇතුලේ දාගන්න. ජම්බකෝල කියන්නේ ජම්බකෝල තව නම් කීපකින් හඳුන්වලා තිනවා. දඹකෝල පටුන. තව නමක් ලියා ගන්න. මේක ළමයි සාමාන්‍ය සමහර ළමයි දන්නේ නැති දෙයක්. සම්බලිතුරේ. සම්බලිතුරේ කියන්නේ ජම්බකෝල පට්ටන වරායට. සම්බලිතුරේ. මේ පල්ලෙහා ඉඳ තියෙනවා යට පොයින්ට් එකක් දාලා ලියා ගන්න. පල්ලෙහා ඉඳ තියෙනවා. ඉන්දියාවට ආසන්නයේ පිහිටා තිබීම නිසා ජම්බකෝල පට්ටන වරාය වැදගත් වුවද අනුරපුරට පිවිසීමට කටුක මාවත් තරණය කිරීමට සිදු වූ බැවින් පුරාණ ලංකාවේ වඩාත්ම වැදගත් වරාය වූයේ ජම්බකෝල පට්ටන වරාය නොව මහාතිත්ත වරායයි. හරි. එන්න 2001 එහා පැත්තේ පිටුවට එන්න. එන්න 2001 ප්‍රශ්නෙට ඒක අහනවා නොගැලපෙන ඒ අර වගේමයි පළවෙනි ප්‍රශ්නේ නම් පහක් දීලා තිනවා. ඒකෙන් එකක් මොකක් හරි හේතුවක් මත නොගැලපෙනවා කියලා කියනවා. ඒ නොගැලපෙන එක අහනවා. 2001 පළවෙනි ප්‍රශ්නේ බලන්න. කදම්ම නදිය පළවෙනි එක තියෙනවා කදම්ම නදිය වරහන් ඇතුලේ දාගන්න මල්වතු ඔය කියලා. මල්වතු ඔය. ඊළඟ ජජ්ජන නදිය කියන්නේ මොන ඔයටද? හොඳයි. දැදුරු ඔයට වරහන් ඇතුලේ දාගන්න දැදුරු ඔය. ක්‍රිෂ්ණ නදිය. ගංගා පද්ධතිය ගැන කතා කරනකොට ඔයගොල්ලෝ ක්‍රිෂ්ණ නදියක් ගැන ඉගෙන ගත්තද? නෑ. ඔයගොල්ලෝ මෙතන ඉඳ තියෙන තැනින් මේ කදම්ම නදියට උඩින් අර ප්‍රශ්නෙට පහලින් චුට්ටියක් තියෙනවා. පොයින්ට් එකක් දාලා ලියා ගන්න. මම මේ ක්‍රිෂ්ණ නදිය නම් ඔයගොල්ලන්ට ලකුණු කරා. ඉන්දියාවේ මැප් ලකුණු කරනකොට ලකුණු කරා. ලියා ගන්න.
ලංකාවේ ගංගා සමග ලංකාවේ ගංගා සමග ලංකාවේ ගංගා සමග කොහේ ගංගාවක්ද? හොඳයි. ලංකාවේ ගංගා සමග ඉන්දියාවේ ගංගාවක්. ලංකාවේ ගංගා සමග ඉන්දියාවේ ගංගාවක්. ලංකාවේ ගංගා සමග ඉන්දියාවේ ගංගාවක්. හරි. ඒක ක්‍රිෂ්ණ නදිය වරහන් ඇතුළේ දාගන්න තුන්වෙනි උත්තරේ තියෙන ක්‍රිෂ්ණ නදිය කියලා වරහන් ඇතුළේ දාගන්න ඉන්දියාවේ ගංගාව කියලා. ඉන්දියාවේ ගංගා. ඒක හරියකට දැන් ඔයගොල්ලෝ මෙහෙම තියෙනවනේ. එක කදම්ම නදිය කියලා තියෙන එක හරි නම් හරි දාගන්න. දෙක ජජ්ජන නදිය කියලා තියෙන එක හරි නම් හරි දාගන්න. තුන තියෙන කදම්ම නදිය කිය. සෝරි ක්‍රිෂ්ණ නදිය කියලා. ක්‍රිෂ්ණ නදිය වැරදිනේ වැරදි දාගන්න. ඒක තමයි අපිට ආපහු දෙවනි පාර පේපරේ බලනකොට ලේසි පේපරේ කරන්න. හරි බලන්න. ඒකේ හතරවෙනි උත්තරේ තියෙනවා කප්පරකන්ද නදිය කියලා. කප්පරකන්ද නදිය කියන්නේ මැණික් ගඟට. කප්පරකන්ද නදිය කියන්නේ මැණික් ගඟට. ඒකේ පස්වෙනි උත්තරේ තියෙනවා ගම්බීර නදිය කියලා වරහන් ඇතුළේ දාගන්න. මහා කනදරාඔය. මහා කනදරාඔය. මහා කනදරාඔය. හරි බලන්න. තව අතීතයේදී ගංගා හඳුන්වපු නම් ටිකක් ඔයගොල්ලෝ ඉඩ ඔතන ඉඳ නැත්තම් මේ උඩ ඉඩ තියෙනවා. උඩ හරි ලියලා කොටු කරගන්න. නැත්නම් අලුතින් කොලයක් අරන් ලියා ගන්න. අනිත් ළමයින්ට නම් පුළුවන් කොලයක් අරන් ලියා ගන්න. බලන්න. කලාඔය. කලාඔය අතීතය හඳුන්වලා තියෙනවා. ඕන උඩින් ලියා ගන්න ගංගා හාතීත නාමයන් කියලා. අර වට අමතරව මම තව ටිකක් දෙන්නේ. කලාඔය ලියා ගන්න ඉස්සරෙන් ගෝන නදිය. කලාඔය ගෝන නදිය. ඊළඟ ලියා ගන්න කැලණි ගඟ කල්යාණි ඊළඟ පොයින්ට් එක කැලණි ගඟ කල්යාණි නදිය. කල්යාණි නදිය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න කළු ගඟ කාල නදිය. කළු ගඟ කාල නදිය. කළු ගඟ කාල නදිය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න ගින් ගඟ ගිම්හ නදිය. ගින් ගඟ ගිම්හ නදිය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න නිල්වලා ගඟ නීල වාහිනී නදිය. නීල වාහිනී නදිය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න වලවේ ගඟ වන නදී වන වාහිනී නදිය. වන නදී වන වාහිනී නදී. වන නදී වන වාහිනී නදී. ඊළඟ ලියා ගන්න කිරින්දිඔය කරින්ද නදිය. කිරින්දිඔය කරින්ද නදිය. කිරින්දිඔය කරින්ද නදිය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න කුඹුක්කන් ඔය කුඹුක්කන්ද නදිය. කුඹුක්කන්ද නදිය. කුඹුක්කන් ඔය කුඹුක්කන්ද නදිය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න ගල්ඔය ගල්ඔය ගාල්හ නදිය. ගල්ඔය ගාල්හ නදිය. ගල්ඔය ගාල්හ නදිය. තව එක පොයින්ට් එකක් තියෙනවා ලියා ගන්න එකක් මහවැලි ගඟ මහා වාලුකා නදිය. මහා වාලුකා නදිය. හොඳට මතක තියාගන්න අතීත නම් මේවා ලියා ගන්න මේ ටික මං කියපු ටික අතීත නම් වලින් හඳුන්වලා දින්නේ මොකකට වැදගත් වුණු ගංගා විතරයිද? අතීත නම් වලින් හඳුන්වා ඇත්තේ හොඳට මතක තියාගන්න ආර්ය ජනපදකරණයට. කියන්නේ ආර්ය ජනාවාස පිහිටුවීමට වැදගත් ගංගා විතරයි මොන නම් වලින් හඳුන්වලා තියෙනද? අතීත නම් වලින් හඳුන්වලා තින්නේ. හරි. බලන්න. එතකොට ඒකේ උත්තරේනේ කීයද? උත්තර අංක 3. 2001 වෙනි ප්‍රශ්නේ උත්තර අංක කීයද? 2001 පළවෙනි ප්‍රශ්නේ උත්තර අංක 3. හරි. ඒකෙන්න 2001 16 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තිනවා භූගෝලීය පිහිටීමට අදාළ ප්‍රශ්නයක්. බලන්න xy ගැලපෙන පරිදි යාකරන් ගලපන්න තින්නේ තම්බපන්නිය. මං කිව්වා කලින් කිව්වා තම්බපන්නිය මොන ආරු කේන්ද්‍ර කරගෙනද? අරුචිය මෙහෙමයි. දැන් මෙහෙමනේ තියෙන්නේ. තම්බපන්නිය. එකයි ඊළඟ මගන ඊළඟ තියෙන උරුවේල
උපතිස්ස ඊළඟ කල්යාණි. මේ කියලා දෙන ක්‍රම වලින්ම කරන්න ඕගොල්ලන්ට වැදගත් වෙනවා මේවා. මෝදරගම්මාරු, කලාඔය, කදම්ම නදිය, කල්යාණි ඊළඟ අරුචියාරු. හරි. මම මෙහෙම ටිකක් කරන්නම්. අපි ළමයි මොකද කරන්නේ? හරි. ඔහොම යා කරයි, ඔහොම යා කරයි, ඔහොම. දැන් මේක හොයන්නේ කොහොමද කියන්නකෝ. මට ඒක කියන්නකෝ. මෙහෙම හොයන්න ගියාට පස්සේ හරි ළමයෙක් මේක හරියටම ගහලා තියෙනවා. නමුත් උත්තරේ ගන්න. උත්තරය අපි කියනවා B A D C E උත්තරේ. මම කියන්නේ මේක එන උත්තරේ නෙවෙයි වෙන උත්තරයක් ඉන්නේ. මෙහෙම එන උත්තරේ. නමුත් ළමයි ගහන්නේ මොකද? D B D A C E. මොකද්ද වෙන්නේ? මෙතනම වැරදිනේ. මෙහෙම ලිව්වම අමාරුයි. මෙහෙම යා කරගත්තට පස්සේ අමාරුයි. මේකට ලේසි ක්‍රම තියෙනවා. බලන්න. තම්බ පන්නිය මං කිව්ව මොනාරු කේන්ද්‍ර කරගෙනද කලිනුත් මං කිව්වා. අරුචියාරු. මෙතෙන්ට දාගන්න E. හරි එතෙන්ට දාගත්ත E. මගන හොඳට මතක තියාගන්න මගන ව්‍යාප්ත උනේ ඔයගොල්ලෝ දන්නේ නැති එක ඒක විතරයි. මෝදරගම්මාරු. මගන ව්‍යාප්ත උනේ එතකොට A එන්නේ. මෝදරගම්මාරු. ඊළඟ උරුවේල තියෙන්නේ. උරුවේල ව්‍යාප්ත උනේ මොන ඔය කේන්ද්‍ර කරගෙනද? කලා ඔය කේන්ද්‍ර කරගෙන. එතකොට B. ඊළඟ උපතිස්ස හොඳට මතක තියාගන්න මොන නදියද? කදම්ම නදිය කේන්ද්‍ර කරගෙන. එතකොට C. ඊළඟ කල්යාණි හොඳට මතක තියාගන්න කල්යාණි නදිය කේන්ද්‍ර කරගෙන. එතකොට D. එතකොට උත්තරේ එන්නේ E A B C D නිකම් උත්තරේ ඇවිල්ලා මෙතන. ඇයි මෙහෙම නිකන් ඔයගොල්ලෝ දඟලන්නේ මෙහෙම ගන්න කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් නේ. ඒ නිසා බලන්න මේකේ උත්තරය ඇවිල්ලා උත්තරේ උත්තராංක 1. අර නිකම්ම ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පහසු ක්‍රම වලින් යන්න. මෙහෙම අපහසු ක්‍රම වලින් යන්නේ නැතුව පහසු ක්‍රම වලින්. අපේ ළමයි ඉතිහාසය අමාරුයි කියනවා නේද? ඉතිහාසය අමාරු නෑ. අමාරු මොකක් කරගෙන තියෙන? අමාරු කරගෙන තියෙනවා. මේ ක්‍රම වලින්ම කරන්න. ඔයගොල්ලන්ට මම ඔයගොල්ලන්ව හදන්නේ ලකුණු 75ක එකකට නෙවෙයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේ කියන විදිහට කරොත් 90ක 95ක 98ක එකකට යන්න පුළුවන්. මේ කියන ක්‍රම වලින්ම කරන්න. තේරුණාද? මේමයි ප්‍රයෝගී කරගන්න. හරි. බලන්න. එතකොට ඒකේ උත්තර අංක 1. හරි. එන්න 2002 පේපරේ පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඒකත් අර වගේමයි. ප්‍රශ්න නම් 5ක් දීලා තියෙනවා. ඒ නම් 5න් හොඳට මතක තියාගන්න. නම් 5න් එකක් මොකක් හරි හේතුවක් මත ඒකට නොගැලපෙනවා. බලන්න. මාගම මාපුටු මහවොට් මාන්තෝට මාන්තායි. හරි. මම ඔයගොල්ලන්ට කිව්වා මෙතන එහා පැත්තේ ලියා ගන්න කියලා මහාතිත්වරයා හඳුන්වපු නම්. ඒ අතර හොඳට මතක තියාගන්න ওই නම් ඔක්කොම ටික දුන්නා. එක නමක් කැරෙන්න. හොඳට මතක තියාගන්න මාගම කියන්නේ රාජධානියක්. තියරි ලියා ගන්න මෙතෙන්ට උඩින් ලියා ගන්න මේ මාගමට උඩින් පුංචි පොයින්ට් එකක් දාලා අත් පෑනින් තියරි ලියා ගන්න. ලංකාවේ මහාතිත්ත වරාය හැඳින්වූ නම් සමග පරිපාලන නගරයක්. හරි. එතන තව එතකොට මාපුටු කියන්නේ මාගම කියන්නේ හොඳට මතක තියාගන්න පරිපාලන නගරයක්. එතන වරන්නේ තුල දාගන්න රුහුණු රාජ්‍යයේ අගනුවර කියලා. රුහුණු රාජ්‍යයේ අගනුවර මාපුටු කියන්නේ එහෙමයි. ඊළඟ මහවොට් කියන්නේත් මේ මහාතිත්‍ය හඳුන්වපු නම. මාන්තෝට්ටම් කියන්නේත් එහෙමයි. මාන්තාය කියන්නේත් එහෙමයි. එතන තව නම් ටිකක් ලියා ගන්න කමන්නේ කලින් ලිව්වට වැඩි වෙන්නේ ලියා ගන්න. රාජරාජපුර මාතොට රාජරාජපුර මාතොට. ඊළඟ එක මහපුටු. අතන තියෙන්නේ මහපුටු කියලා කියනවා. මහපුටු ඒ නම් ඔක්කොම හඳුන්වලා තියෙනවා. හරි.
එන්න ඊළඟ ප්‍රශ්නෙට 2003 ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. 2003 තුන්වෙනි ප්‍රශ්නේ. හරි. බලන්න අර වගේම නොගැලපෙන يعني නම් පහක් දීලා තියෙනවා. මොකක් හරි හේතුවක් මත එකක් ගැලපෙන්නේ නැත. එකක් ගැලපෙන්නේ නැහැ. අන්න ඒක තමයි උත්තරේ. බලන්න මහා තිත්ත සූකර තිත්ත කච්චක තිත්ත උරුවේල ගෝකණ්ඩ. මහා තිත්ත සූකර තිත්ත කච්චක තිත්ත උරුවේල ගෝකණ්ඩ. මහා තිත්ත කියන්නේ මොකක්ද? මහා තිත්ත කියන්නේ පුරාණ ලංකාවේ වඩාත්ම වැදගත් වරාය. වරාන් ඇතුළේ දාගන්න. වරාන් ඇතුළේ හොඳයි. ළමයි දැන් පාඩමට ගැන අවධානයෙන් ඉන්නේ. ළමයි හොඳට උත්තර දෙනවා හොඳයි. ළමයි යන්නේම උත්තර දෙන්න. Taman ඉතින් කියා ගන්න. මෙතන මං එහෙම ඒතොර තමයි අපිට මේ කමන්නේ. ඔයගොල්ලෝ හිතින්ම කියා ගන්න. හරි. බලන්න සූකර තිත්ත කියන්නේ මොකටද? සූකර තිත්ත වරාන් ඇතුළේ දාගන්න. ඌරා තොට වරාය. ඌරා තොට වරාය. ඌරා තොට වරාය. එකත් වරාය. කච්චක තිත්ත ඇවිල්ලා කච්චක තිත්ත මොකක්ද? කච්චක තිත්ත කියන්නේ මොන තොටද? කසා තොට කසා තොට. කලිනුත් ආව මේ ප්‍රශ්න දැක්කද? තේරෙනව නේද? එකම ප්‍රශ්නේ තමයි මොකක් කරන්නේද? කරකව වහන්නේ. මේ කසා තොට කියන එක ඉස්සෙල්ලා ආවේ නැද්ද? කච්චක තිත්ත කියන එක ඉස්සෙල්ලත් ආවා. 2000 පේපරේ ආව ඉස්සෙල්ලා ප්‍රශ්නයක්. ඉතින් හිතන්නකෝ ඕවා තමයි කරකව වහන්නේ. කසා තොට වරහන්නේ තුල කච්චක තිත්ත වරහන්නේ තුල දාගන්න කසා තොට. කසා තොට කසා තොට උඩින් තියරිය ලියා ගන්න. තියරිය ලියා ගන්න. ලංකාවේ වරායන් සමග තොටුපලක්. ලංකාවේ වරායන් සමග තොටුපලක් ලියා ගන්න තියරිය. ඊළඟ උරුවේල වරහන් ඇතුළේ දාගන්න ආර්ය ජනාවාසයක්. උරුවේල වරහන් ඇතුළේ දාගන්න ආර්ය ජනාවාසයක් මෙන්ම වරායකි කියලා. ආර්ය ජනාවාසයක් මෙන්ම වරායකි. ආර්ය ජනාවාසයක් මෙන්ම වරායකි. ගෝකන්න වරහන් ඇතුළේ දාගන්න ත්‍රිකුණාමල වරාය කියලා. ගෝකන්න වරහන් ඇතුළේ දාගන්න ත්‍රිකුණාමල වරාය. ත්‍රිකුණාමල වරාය. ත්‍රිකුණාමල වරාය. හරි. ඒකේ 21 වෙනි ප්‍රශ්නේ. එතකොට ඒකට උත්තරේ එන්නේ කීයද? උත්තරේ උත්තර අංක 3. එන්නේ 21 වෙනි ප්‍රශ්නෙට. අර AB නිවැරදි නම් අංක 1ද BC නිවැරදි නම් අංක 2ද ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තින්නේ 21 වෙනි ප්‍රශ්නේ 2003 21 වෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තින්නේ. හරි. බලන්න. ඒකේ තියෙන ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පැතිරීම සම්බන්ධයෙන් පහත් දක්වන කවර ප්‍රකාශ නිවැරදි වේද කියලා අහනවා. ආර්යයන් පැමිණි දකුණු ඉන්දියාවෙනි. ආර්යයන් පැමිණි දකුණු ඉන්දියාවෙනි කියලා කියනවා. මං කිව්වා ආර්යයන් ඉන්දියාවේ මොන මොන ප්‍රදේශ වලින් පැමිණියාද? මං කිව්වා ඉන්දියාවේ නැගෙනහිර බටහිර සහ මොන ප්‍රදේශ වලින්ද? දකුණු ප්‍රදේශ වලින්. මොකද්ද තියෙන්නේ? ආර්යයන් පැමිණියේ දකුණු ඉන්දියාවෙනි කියලා තියෙනවා. ඔතන කොහේ හරි තියෙනවද දකුණු ඉන්දියාවෙන් මෙන්න මේ වචනේ තියෙනවද? මේ වචනේ තියෙනවද? පමණක් කියන වචනේ තියෙනවද? හොඳට මතක තියාගන්න මේ ඔයගොල්ලන්ට වරද්දන තැන. මොකද ඔයගොල්ලන්ට මං කිව්වේ නැගෙනහිර බටහිරින් සහ දකුණින් පැමිණි කියලා. සර් කිව්වේ මෙහෙම. ඒ නිසා මේක වැරදි කියලා ගන්න. හොඳට මතක තියාගන්න වරද්දන තැන්. මේව වරද්දන තැන්. ඔයගොල්ලන්ට වරද්දන්න තැන් මේවා. ආර්යයන් පැමිණියේ මෙතන තියුණනම් දකුණු ඉන්දියාවෙන් පමණයි කියලා. එහෙනම් මොකක්ද? මේක වැරදි. දකුණු ඉන්දියාවෙන් විතරක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. නැගෙනහිර ඉන්දියාවෙන්ත් ඇවිල්ලා බටහිර ඉන්දියාවෙන්ත් ඇවිල්ලා. මේක හරි. මොකක් හින්දාද? පමණක් කියන වචනේ නැති හින්දා. හරි දාගන්න. දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා. එතන වරහන් ඇතුලේ දාගන්න. වරහන් ඇතුලේ දාගන්න. නැගෙනහිර ඉන්දියාවෙන් සහ බටහිර ඉන්දියාවෙන්ද කියලා. ආර්යයන්ගේ ප්‍රධාන දෙවෙනි පොයින්ට් B තියෙනවා. ආර්යයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තයයි. ඔව්. වරහන් ඇතුලේ දාගන්න. වියලි කලාපීය ගංගා නිම්නාශ්‍රිතව ජනාවාස පිහිටුවා ගනී. වියලි කලාපීය ගංගා නිම්නාශ්‍රිතව. ආර්යෝ ගංගා නිම්නාශ්‍රිතව ජනාවාස ගණනාවක් පිහිටුවා ගත්තේ. ඔව් උඩ කිව්ව එකමයි තියෙන්නේ. වරහන් ඇතුලේ දාගන්න. වියලි කලාපීය ගංගා නිම්න කියන එක. වියලි කලාපේ. එතකොට ඒකත් හරි. A හරි B හරි C
සීත් හරි. අය උත්තරය ආවට කමන්නේ අපි යම් ඊළඟ එකටත්. ඔවුන්ගේ සියලුම ජනාවාස පැවතියේ වේලි කලාපයේ. මම ඔයගොල්ලන්ට මොකක් හරි කිව්වද? මං කිව්වා අතන මං ඕවා කට ගහන ඒවට කියනවා නෙවෙයි. මං කිව්වා අතන පාඩම විස්තර කරනකොටම කිව්වා. මොකක්ද? හොඳට මං කිව්වා එන්න පුළුවන් තෙත් කලා සියලුම ජනාවාස පැවතියේ වියලි කලාපයේ පමණයි කියලා ඉන්න පුළුවන් කියලා කිව්වා. හරිද දැන්? ඇවිල්ලා නේද? හොඳට මතක තියාගන්න. වියලි කලාපයේ සියලුමම පැවතියේ වියලි කලාපයේ විතරක් නෙමෙයි ඒක වැරදි. තෙත් කලාපයේ මං කෝ එකක් පැවතියා කියලා ඒ මොකක්ද? කල්යාණිය. කල්යාණි ජනපදයේ පැවතියා. ඒක වැරදි. D වැරදි. නාල වරහන් ඇතුලේ දාගන්න. වියලි තෙත් කලාපයේද වරහන් ඇතුලේ දාගන්න. තෙත් කලාපයේද එක් ආර්ය ජනාවාසයක් ව්‍යාප්ත විය. එක් ආර්ය ජනාවාසයක් ව්‍යාප්ත විය. එක් ආර්ය ජනාවාසයක් ව්‍යාප්ත විය. එය කල්යාණියයි. තෙත් කලාපයේදී එක් ආර්ය ජනාවාසයක් ව්‍යාප්ත විය. එය කල්යාණියයි. නමුත් එය දාසාර්ථක විය. හරි. උත්තරේ අපිට කලින්ම ඇවිල්ලා දුනා A B C තුනම නිවැරදි වෙලා උත්තරේ උත්තර අංක 5. A B C වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් නේ. එහෙම උත්තරයක් නෑනේ. ඉන්න උත්තරේ උත්තර අංක 5. හරි. එන 2004 ප්‍රශ්නෙට 2004 තුන්වෙනි ප්‍රශ්නේ තියෙන අර වගේමයි නොගැලපෙන උත්තර ඒ කියන්නේ පහක් දීලා දින නම් එන් පහත් එක්ක මොකක් හෝ එකක් තියෙන නොගැලපෙන. පහක් එක්ක මොකක් හරි එකක් නොගැලපෙන තියෙනවා. පළවෙනි එක දිනන සිරිසවත්තුපුර, දෙවෙනි එක දිනන අනුරාධග්‍රාම, තුන්වෙනි එක දිනන විජිතගාම, ඊළඟ දිනන උපතිස්සගාම, ඊළඟ එක දිනන උරුවේලගාම. මොකක්ද උත්තරේ? තියරිය ලියා ගන්න. උඩින් තියරිය ලියා ගන්න. ලංකාවේ ආර්ය ජනාවාස සමග ස්වදේශික ගෝත්‍රිකයින් විසූ ජනාවාසයක්. ස්වදේශික ගෝත්‍රිකයින් විසූ ජනාවාසයක්. ඒකේ අනුරාධ ගාම සිරිසවත්තුපුර කියන්නේ වරහන් ඇතුළේ දාගන්න ස්වදේශික ගෝත්‍රිකයින් විසූ ජනාවාසයක් කියන එක. සිරිසවත්තුපුර වරහන් ඇතුළේ දාගන්න ස්වදේශික ගෝත්‍රිකයින් විසූ ජනාවාසයක්. අනුරාධගාම වරහන් ඇතුළේ දාගන්න අනුරාධ ඇමති. විජිතගාම වරහන් ඇතුළේ දාගන්න විජිත ඇමති. උපතිස්සගාම වරහන් ඇතුළේ දාගන්න උපතිස්ස ඇමති. උරුවේලගාම වරහන් ඇතුළේ දාගන්න උරුවේල ඇමති. හරි. එන්න ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 5 2004 පස්වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්නේ මහා තිත්තේ මාන්තෝට්ට මහපුටු මල්වතුයේ මහා පට්ටන. දැන් මේව නේද අපි කලින් සාකච්ඡා කරේ. හොඳටම තියරි ලියා ගන්න ඔතන ලියා ගන්න තියරිය. මහා තිත්තේ හැඳින්වූ නම් සමග මහා තිත්තේ ඔතන උත්තර දෙකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතනදී ඔයගොල්ලන්ට ඔක්කොටම සියලුම ලකුණු හම්බෙනවා. මොකද උතන උත්තර දෙකක් නිවැරදි. ওই ප්‍රශ්නේ යම් වැරද්දක් තියෙනවා. මම සාකච්ඡා කරනකොට කියන්නම්. ලියා ගන්න මහා තිත්තේ හැඳින්වූ නම් සමග ගංගාවක් හා උත්තර දෙකක් ගන්න පුළුවන්. ගංගාවක් හා ස්ථානයක්. හරි. මහා තිත්තේ හොඳට මතක තියාගන්න. මහා තිත්තේ නමින් හඳුන්වලා තියෙනවා. මාන්තෝට්ටම් කියලා හඳුන්වලා තියෙනවා. මහා පුටු කියලා හඳුන්වලා තියෙනවා. මල්ලතුවේ කියන්නේ ලංකාවේ ගංගාවක්. වරහන් ඇතුළේ දාගන්න ලංකාවේ ගංගාව කියලා. මහා පට්ටන කියන්නේත් මහා තිත්තේ හඳුන්වපු නමක් නෙවෙයි. ඒකත් වැරදි. ඒතර උත්තරේ 4 සහ 5 දෙකම ගහලා තියෙනවා නම් දෙකටම හරි දාගන්න. හරි. බලන්න. එන්න ඊළඟ ප්‍රශ්නෙට 12 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. යුගල තියෙනවා. මේ පැත්ත එකක් තියෙනවා, මේ පැත්ත එකක් තියෙනවා. නොගැලපෙන යුගලයේ අහනවා.
ඒක 12 වෙනි ප්‍රශ්නේ අපිට තියෙන 2004 වන නදී යෝධ වැව වන නදියේද යෝධ වැව මම කෝ වන නදී මොකක්ද මේව කියපු ඒවා හොඳේ මම මේවා උදාහරණ වලටත් මෙහෙමම දුන්නා වන නදී මං කිව්වා වන නදී නැත්තම් වනවාහිනී නදී නැත්නම් අපි කියන මොන නදී කියලාද වලවේ නදී වලවේ නදිය කේන්ද්‍ර කරගෙන මොන ජලාශයද ව්‍යාප්ත වුනේ උඩවලව ජලාශය උඩවලව ජලාශය උඩවලව ජලාශය වන නදී නැත්තම් වනවාහිනී නදී කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වුනේ උඩවලව ජලාශය උඩවලව ජලාශය මේවා වටනම හොඳේ ලියා ගන්න ඒක වැරදි වන නදී කියන එක මෙහෙමනේ තියෙන්නේ වන නදිය වරහන් ඇතුලේ ඉස්සරහින් ඉරක් ගහලා ලියා ගන්න උඩවලව ජලාශය උඩවලව ජලාශය යෝධ වැව හොඳට මතක තියාගන්න යෝධ වැව ව්‍යාප්ත උනේ මල් වතුවේ කේන්ද්‍ර කරගෙන යෝධ වැව මේ යෝධ වැව තියෙන තැන අනිත් පැත්තට වරහණක් දාලා ලියා ගන්න මල් වතුවේ ගෝන නදිය කලා වැව ජජ්ජර නදිය මාගල්ල වැව හරහට ටිකක් ගහලා ලියා ගන්න මාගල්ල වැව තව නමක් ලියා ගන්න මාගල් කඩ වැව ඒ වගේම කදම්ම නදිය මහා කනදරා වැව ඊට අමතරව වැව කීපයක් ලියා ගන්න නාච්ච දුව වැව තිසා වැව අබේ වැව නැත්නම් වරහන් ඇතුළේ දාගන්න බසවක් කුලම් වැව බසවක් නාච්ච දුව වැව හරහරයක් ගහලා ලියා ගන්න නාච්ච දුව වැව තිසා වැව අබේ වැවවත් බසවක් කුලම් වැව ඒ ඔක්කොම ව්‍යාප්ත වෙලා තියෙන මල්වතුවේ නැත්නම් කදම්ම නදිය කේන්ද්‍ර කරගෙන මහා නදී කේන්ද්‍ර කරගෙන මහා නදිය කියනවා මහවැල් නදියට මහා නදී කියනවා මහවැල් නදියට මහා නදිය කේන්ද්‍ර කරගෙන තමයි පරාක්‍රම සමුද්‍රය ව්‍යාප්ත වුනේ තවත් ලියා ගන්න ගංගා කීපයක් කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වුණු ආර්ය වැව්වමුණු ලියා ගන්න ගල්ඔය කේන්ද්‍ර කරගෙන සේනානායක සමුද්‍රය ඊළඟ ලියා ගන්න යාන්ඔය කේන්ද්‍ර කරගෙන මේ පල්ලෙහා ඉඳ තියෙන පොයින්ට් දාලා ලියා ගන්න යාන්ඔය කේන්ද්‍ර කරගෙන හුරුළු වැව යාන්ඔය කේන්ද්‍ර කරගෙන හුරුළු වැව ඊළඟ කනගරායන් නාරු කේන්ද්‍ර කරගෙන ඉරණමඩු වැව හරි ඉനി ඊළඟ ප්‍රශ්නෙට එන 2005 ප්‍රශ්නෙට 2005 12 වෙනි ප්‍රශ්නේ අවිල්ල තියෙනවා ඒකෙන් ගැළපෙන නොගැළපෙන යුගලය අහන්නේ බලන්න ඒ කියන්නේ යුගල කිහිපයක් දීලා තිනවා ඒ අතරින් මොකක් හරි හේතුවක් මත එකක් ගැළපෙන්නේ ඒකට ඒක අහන්නේ හරි බලන්න අනුරාධ ග්‍රාම මල්වතුවේ කේන්ද්‍ර කරගෙන ඔව් එතන මල්වතුවේ කේන්ද්‍ර කරගෙන තව ගාම ව්‍යාප්ත වෙනවා එතන ලියා ගන්න අනුරාධ ග්‍රාම මල්වතුවේ කේන්ද්‍ර කරගෙන කොහොමනේ තියෙන්නේ එතන තව නම් ටිකක් ලියා ගන්න උපතිස්ස ගාම උදේනි ගාම කියලා ඒ වගේම උරුවේල ගාම කලාව කේන්ද්‍ර කරගෙන ඔව් උරුවේල ගාම කලාව කේන්ද්‍ර කරගෙන තමයි ඒ වගේම දීඝවාපි ගල්ඔය කේන්ද්‍ර කරගෙන ඔව් දීඝවාපි ගල්ඔය කේන්ද්‍ර කරගෙන දීඝවාපි කියන තැන වරහණ ඇතුළේ දාගන්න දීඝගාම කියලා දීඝවාපි දීඝගාම දෙකම එකයි ඒ වගේම ලියා ගන්න ඊළඟ 4 වෙනි එක තියෙනවා තම්බපන්නිය වන නදී කියලා හොඳට මතක තියාගන්න මං කිව්වා තම්බපන්නිය මොකක් කේන්ද්‍ර කරගෙනද අරුචියාරු තම්බපන්නිය අරුචියාරු කේන්ද්‍ර කරගෙන උපතිස්සගාම ගම්බීර නදී ඒක හරි හොඳට මතක තියාගන්න උපතිස්සග මං කලිනුත් කිව්වා උපතිස්සගාම මල්වතුවේට වගේම මහා කනදරාවටත් එනවා මේ හේතුව තමයි මහා කනදරාවේ කියන්නේ මල්වතුවේ ප්‍රධාන අතු ගංගාවක් හරි එතකොට ඒක උත්තරාංක කීයද උත්තරාංක 4 එන 2006 පළවෙනි ප්‍රශ්නෙට පහක් තියෙනවා නාමයන් පහක් තියෙනවා මොකක් හරි හේතුවක් මත එකක් ගැලපෙන්නේ නැහැ පළවෙනි එක තියෙනවා සහස්ස තිත්ත
මහාතිත්ත සූකරතිත්ත ජම්බකෝල පට්ටන ගෝකන්න සහස්සදිත්ත. එතන තියරි ලියා ගන්න. ලංකාවේ වරායන් සමග ස්ථානයක් ලංකාවේ වරායන් සමග ස්ථානයක් මහාතිත්ත කියන්නේ වරායක්. පැරණි ලංකාවේ ප්‍රධානම වරාය. වරහන් ඇතුලේ දාගන්න. සූකරතිත්ත කියන්නේ ඌරාතොර වරායට නැත්තම් අපි හඳුනන කයිට්ස් කියලා. ජම්බකෝල පට්ටන දඹකොල පට්ටන වරාය. ඒ වගේම ගෝකන්න කියන්නේ ත්‍රිකුණාමල වරාය. උත්තරේ උත්තර අංක 1 සහස්‍ර 30. ලංකාවේ ස්ථානයක් සහස්‍ර 30 කියන්නේ. එන්නේ එකේ 16 වෙනි ප්‍රශ්නෙට ගැලපෙන පරිදි xy ආකරණ කියලා දිනෝ ගලපන්න තියෙන්නේ. ටැංකැටි යමුන එතන දාගන්න එක විශේෂ ප්‍රශ්නයක්. ඒක හොඳට බලා ගන්න. ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයගොල්ලෝගේ තියරි වලට දියුන්නේ නැහැ. ඔයගොල්ලන්ට ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙන තියරි වල නැහැ. ටැංකැටි යමුන මොකක් කේන්ද්‍ර කරගෙනද? ටැංකැටි යමුන හොඳට මතක තියාගන්න. ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම වලවේ නදිය කේන්ද්‍ර කරගෙන. එතකොට එකට එන්නේ එකට B. හත්වට අමුණ ව්‍යාප්ත වෙලා තියෙන්නේ හොඳට මතක තියාගන්න. කළුගඟ කේන්ද්‍ර කරගෙන. හොඳට මතක තියාගන්න. මං කිව්වා ලංකාවේ කළුගංගා දෙකක් තියෙනවා. ඒ අතරින් මහවැලි නදියේ ප්‍රධාන අතුගංගාවක් වුණු අඹන් ගඟේ තමයි මොකක් තියෙන්නේද? අඹන් ගඟේ තමයි. අඹන් ගඟේ ප්‍රධාන අතුගංගාවගෙන් එකක් තමයි. අඹන් ගඟේ ප්‍රධාන අතුගංගා දෙකයි. ඒ කළුගඟ සහ සුදු ගඟ. කළුගඟ සහ සුදු ගඟ කියලා අඹන් ගඟේ ප්‍රධාන අතුගංගා දෙකක් තියෙනවා. අන්නේ අතුරින් අන්නේ කළුගඟ කේන්ද්‍ර කරගෙන තමයි හත්වට අමුණ ව්‍යාප්ත වුණේ. හරි. ඇලහැර ඇල හොඳට මතක තියාගන්න. ඇලහැර යන්නේ අයන්න මතක තියාගන්න. ඇලහැර අඹන් බලන්න. ඇලහැර අමුණ අඹන් ගඟ කේන්ද්‍ර කරගෙන. ඊළඟ තියෙනවා මිනිපේ කියලා. මයන්න මතක තියාගන්න. මිනිපේ මහවැලි අඹන් ඇලහැර අඹන් මිනිපේ මහවැලි. අයන්න මයන්න. එතකොට මිනිපේ මහවැලි. කොට්ටබද්ද අමුණ හොඳට මතක තියාගන්න. කොට්ටබද්ද අමුණ ව්‍යාප්තුනේ දැදුරුවේ කේන්ද්‍ර කරගෙන. එතකොට උත්තරේ උත්තර අංක එතන හදාගන්න දැදුරුවේ. ඔය පේපරේ තියුණු විදිහටමයි තියෙන්නේ. කිසිදු සංස්කරණයක් කොට නැත. දැදුරුවේ කේන්ද්‍ර කරගෙන. උත්තරේ එතකොට එන්න කීයද? අන්තිමකට A. BDECA. උත්තරේ උත්තර අංක 1. එතන දැදුරුවේ වරහන් ඇතුලේ දාගෙන තව අමුණු දෙකක්. සූකර නිජ්ජ දෝරදත්තික. උත්තරේ උත්තර අංක 1. එන්න 2007 පළවෙනි ප්‍රශ්නෙට තීනෝ නම් පහක් නොගැලපෙන එක අහන්නේ. මහපුටු මාන්තෝට්ටම් මහාගාම. තියරි ලියා ගන්න. ලංකා මේ කලිනුත් ඇවිල්ලා තුන මේ ප්‍රශ්නේම ලංකාවේ මහාතිත්තවරා යඳින්නු නම් සමග පරිපාලන මධ්‍යස්ථානයක් මහවොට් කියන්නේත් මහාතිත්තවරා යඳින්නු නමක්. මහවුඩු කියන්නේත් එහෙමයි. මහපුඩු කියන්නේත් එහෙමයි. මාන්තෝට්ටම් කියන්නේත් එහෙමයි. මහාගම කියන්නේ වරහන් ඇතුළේ දාගන්න. මාගම. උත්තරේ උත්තර අංක 5. එන්න 2007 36 වෙනි ප්‍රශ්නෙට ඒකේ මෙහෙමයි තියෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් පළමු වන ප්‍රකාශය දෙවන ප්‍රකාශය. හරිද? පළවන ප්‍රකාශය නිවැරදි. දෙවන ප්‍රකාශය වැරදි නම් උත්තරේ උත්තර අංක කීයද? 1. පළවන ප්‍රකාශය නිවැරදි. දෙවනි ප්‍රකාශය නිවැරදි නම් උත්තරේ උත්තර අංක කීයද? 2. පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවන ප්‍රකාශයත් වැරදි නම් උත්තරේ අංක 3. පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවන ප්‍රකාශය නිවැරදි නම් උත්තරේ උත්තර අංක 4.
පළන් ප්‍රකාශය නිවැරදි. ඒක තව දුරටත් පැහැදිලි කරනවා නම් උත්තරේ උත්තර අංක 5. හරි. බලමු. පළන ප්‍රකාශය තියෙනවා මහා තිත්තෙන් ගොඩබට මුල් ඉන්දු ආර්යෝ මල්ලතුයේ කලාවේ ආශ්‍රිතව ජනාවාස පිටුවා ගත්තේය. හරි. ලියා ගන්න වරහන් ඇතුලේ ලියා ගන්න වියලි කලාපීය ගංගා නිම්නාශ්‍රිතව. වියලි කලාපීය ගංගා නිම්නාශ්‍රිතව. ඒක හරි. ඒකට හරියක් දාගන්න. මේම හරියක් දාගන්න. ඒකට හරියක් දාගන්න. හොඳට මතක තියාගන්න. එතන වැරදි මෙතන වැරදි වෙන්නේ නැති වුණා. හොඳට මතක තියාගන්න. විජය ඇතුළු පිරිස කියලා මුල් ආර්ය කණ්ඩායම වලට එන්නේ මුල් ආර්ය කණ්ඩායම 4ක් ඉන්නවා. හොඳට මතක තියාගන්න. මුල් ආර්ය කණ්ඩායම 4ක් ඉන්නවා. විජය විතරයි එන්නේ තම්බපන්නියෙන්. ඉතුරු පිරිසෙන් මොකක් කේන්ද්‍ර කරගෙනද? ඉතුරු පිරිස එන්නේ මහා චිත්තය කේන්ද්‍ර කරගෙන. මොකද මధుරට බිස වෙන්නේ මහා චිත්තය කේන්ද්‍ර කරගෙන. කලාඔය මල්ලතුය කේන්ද්‍ර කරගෙන ජනාවාස පිටුවා ගන්න. ගෝකර්ණ වරායෙන් ගොඩබට ආර්ය කණ්ඩායම මහ වැලි ගංගා යුරු කේන්ද්‍ර කරගෙන ජනාවාස පිටුවා ගත්තේ. ගෝකර්ණ හොඳට මතක තියාගන්න. එතන ලියා ගන්න. බද්දකච්චායන ඇතුළු පිරිස උපතිස්සගම බලා ගියද ඇගේ සොහොයුරන් මහවැලි නදිය කේන්ද්‍ර කරගෙන මහවැලි නදිය කේන්ද්‍ර කරගෙන ජනාවාස ව්‍යාප්තියේ දෙන්නට විය. හරි. එතකොට නිවැරදි උත්තරයක් ඉන්නේ උත්තර අංක 2. හරි. එන්නේ ඊළඟ ප්‍රශ්නෙට. 2008 වෙනි ප්‍රශ්නේ උපතිස්ස ග්‍රාම කදම්ම නදිය කේන්ද්‍ර කරගෙන ඒ කියන්නේ යුගලය තියෙනවා. යුගලයන් දීලා තියෙනවා. නොගැලපෙන යුගලය අහන්නේ. උපතිස්ස ග්‍රාම කදම්ම නදිය කේන්ද්‍ර කරගෙන ඒක හරි. වරහන් ඇතුළේ දාගන්න තව අනුරාධ ග්‍රාම උදේනි ග්‍රාම කියලා. කාචර ග්‍රාම කප්පර කන්ද නදිය කේන්ද්‍ර කරගෙන ඒකත් හරි. දීඝ ග්‍රාම කල්යාණ නදියද නෑ. දීඝ ග්‍රාම වරහන් ඇතුළේ දාගන්න ගල්ඔය කේන්ද්‍ර කරගෙන. කල්යාණි ගාම එතන කල්යාණි නදිය කියලා තින්නේ. වරහන් ඇතුළේ දාගන්න කල්යාණි ගාම කියලා. දීඝ ගාම මොන ඔය කේන්ද්‍රය. එතකොට ඒක තමයි උත්තරේ වැරදි එක. අපි ඊළඟ එකත් බලමු. උරුවේල ගාම ගෝණ නදිය කේන්ද්‍ර කරගෙන විදිත ගාම මහා මාළුකා. විදිත ගාම වගේම ලියා ගන්න රාමගෝණ ගාම. හරි. එන්න 2009 එතකොට උත්තරේ උත්තර අංක කීයද? 2008 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ උත්තර අංක 3. එන 2009 11 වෙනි ප්‍රශ්නෙට 13 වෙනි ප්‍රශ්නෙට මහවැලි නදිය මුහුදට වැටෙන ත්‍රිකුණාමලයෙන් වලවේ නදිය මුහුදට වැටෙන්නේ අම්බලන්ගොඩින් තොටින් මැණික්ගඟ මුහුදට වැටෙන්නේ හොඳට මතක තියාගන්න. මැණික්ගඟ මුහුදට වැටෙන්නේ කිරින්දෙන්. මැණික්ගඟ හොඳට මතක තියාගන්න. මැණික්ගඟ මුහුදට වැටෙන්නේ කිරින්දෙන් නෙවෙයි. ඒකේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. කිරින්දිය මුහුදට වැටෙන්නේ කිරින්දෙන්. එතන අපි තියලා යන් නිල්ලොලා ගඟ ගාල්ලෙන් නෙවෙයි. නිල්ලොලා ගඟ මුහුදට වැටෙන්නේ මාතරින්. දැදුරුවේ හලාවතින්. එතන මැණික් ගඟ වරහන් ඇතුළේ දාගන්න. කිරින්දෙන් කියන වරහන් ඇතුළේ දාගන්න කිරින්දියෝය කියලා. කිරින්දියෝය. නිල්ලොලා ගඟ වරහන් ඇතුළේ දාගන්න මාතරින් කියලා. මාතරින්. ගාල්ල වරහන් ඇතුළේ දාගන්න ගින්ගඟ. බෙන් තව පොයින්ට් එකක් දාලා ලියා ගන්න. බෙන් තොටින් මුහුදට වැටෙනවා. බෙන්තර ගඟ. හරි. බලමු අපි මේ ප්‍රශ්නේ කතා කරලා අදට එතකොට ඊට පස්සේ ඔයගොල්ලන්ට ගෙදෙද්දි කරන් ඉන්න ඊළඟ අපි සාකච්ඡා කරන උත්තර ටික බලනවා. මොකද හැම කරුණකටම අදාළ ගොඩක් ඒවා දැන් කියන්නේ අනිත් ඔය ප්‍රශ්න ටිකම තමයි දැන් අවුරුදු 10ක ඒවා සාකච්ඡා 10ක නෙමෙයි 90ට ඉඳන් ගත්තොත් අවුරුදු 2යි 10 කියන්නේ අවුරුදු 12ක සාකච්ඡා කරා පේපර්ස්. එන්න මේ ප්‍රශ්නේ ඉවරනාට පස්සේ එන්න 16 වෙනි කට XY ගැලපෙන පරිදි ගලපන්න කියලා තියෙනවා. හරි. බලන්න.
කදම්ම නදිය අතීතයේ හඳුන්වලා තියෙන මොකක් වර්තමානයේ හඳුන්වන මොකක් කියලාද? මල් වතු ඔය BN එකට. ඊළඟ ගෝණ නදිය හඳුන්වලා තියෙන කලාවය බලන්න. එතකොට E. කප්පර කන්ද නදිය කියන්නේ මැණික් ගඟට. එතකොට 3ට D. ජජ්ජන නදිය කියන්නේ දැදුරු ඔයට. C. මහා වාලුකා නදිය කියන්නේ මහවැලි ගඟට. උත්තරේ B E D C E. B E D C E. උත්තරේ උත්තරාංක 1. හරි. අපි අවුරුදු 12කට අදාළ 13කට අදාළ MCQ ප්‍රශ්න සාකච්ඡා කරා. ඊළඟ 2010 ඉඳන් 2019 වෙනකන් සියලු MCQ ප්‍රශ්න කිරීම ඔබ සතු සුවිශේෂී කාර්යභාරයක්. ඒවම පන්තියේදී අපේ WhatsApp group එකේදී අපි සාකච්ඡා කරනවා මේ පිළිබඳව. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න නැවත නැවත කරන්න. මම සාකච්ඡා කරපු ඒවා නැවත කරන්න. එහෙම කරලා හොඳට වැඩ ටික කරගන්න. ඒ වගේම මෙතන සියලුම එන්න පුළුවන් රචනා ප්‍රශ්න විදි වලට අදාළව මම ලබා දීලා තියෙන රචනා ප්‍රශ්නයක් කොහොමද දෙන්න පුළුවන් කියලා මේ වගේ ලබා දීලා තියෙන ඕගොල්ලොන්ට. ඒ නිසා ඒකත් හොඳට බලන්න. ඒකේ විශාල පිටු සංඛ්‍යාවක් රචනා ප්‍රශ්නයකට උත්තර ලබා දීලා තියෙන මේ සිතියනුත් ඇතුළත් කරලා නිකන් නෙවෙයි. සිතියනුත් අනිවාර්යයෙන්ම පේපර් එකේ සිතියමක් දාන්න. ඒ සිතියනුත් ඇතුළත් කරලා අපි නිවැරදිවම මේ අපේ නිබන්ධනයේදී තුලේදී ලබා දීලා තියෙනවා. කොහොමද මේවා වැදගත් ළමයින්ට මේවා දාන්නේ අපේ ක්ලාස් එකේ ළමයි මේවා දාලා ලකුණු වැඩිපුර ගන්නවා. ඒ නිසා හොඳට වැඩ ටික කරගෙන මම ප්‍රශ්න ලියන්න දෙනවා. ඒවා අනිවාර්යයෙන්ම ලියලා WhatsApp group එකට දාන්න ඕන. මම වැඩ ටික කරගෙන මේක කම්ප්ලීට් කරලා දාන්න ඕන. ඒ වගේම අධ්‍යයනයේ උපදෙස් මාලාවක් දීලා තිනවා. ඒ වගේම විශේෂ දෙයක් දීලා තිනවා. හොඳට මතක තියාගන්න මිනිස්සුන්ට මේ COVID-19 කියන්නේ යම් තත්වයක් එක්ක උදා වුණු දෙයක්. අභියෝග මිනිස්සුන්ට එන්න පුළුවන්. මම හැමදාම කියලා තියෙනවා. ඒ අභියෝග ආවට ජීවිතේට ඒ ජීවිතේට එන අභියෝග ජීවිතේට පන්නරයක් කරගන්න. අභියෝග ජීවිතේට පන්නරයක් කරගෙන ප්‍රශ්නේ සමහර විට තමන්ගේ හීනේ වෙනුවෙන් තමන්ගේ අරමුණ වෙනුවෙන් ඔය එක අභියෝගයක්වත් ඔය එක ප්‍රශ්නයක්වත් තමන්ට excuses නෙවෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳට වැඩ ටික කරගන්න. හොඳට පාඩම් කරන්න. හොඳට අධ්‍යයනය කරන්න. මගේ සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි තව සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි තියෙනවා. ඉංග්‍රීසි ටික අනිවාර්යයෙන්ම හදාගන්න. ඉංග්‍රීසි ටික හොඳට හදාගන්න. මේ ටිකේ ගෙදර ඉන්නේ ඔයගොල්ලෝ දැන් පන්ති නෑ. ඒ නිසා ඔන්ලයින් ක්ලාසස් විතරයි තියෙන්නේ. නිසා හොඳට වැඩ ටික කරගෙන හොඳට පාඩම් කරලා හොඳට හදාගන්න. මං කියනවා මහන්සි වෙන්න පුළුවන් කාලේ හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙන්න ඕන කාලේ හොඳටම මහන්සි වෙන්න වෙයි. ඒ නිසා මහන්සි වෙන්න පුළුවන් කාලේ හොඳටම ඕගොල්ලන්ට දැන් හිතේ හයිය තියෙනවා, ගතේ හයිය තියෙනවා. ඒ නිසා හොඳට වැඩ ටික කරන්න. හඳට එම් කරලා ඒ තුනක් ගන්න වැඩ කරොත් හඳට එම් කරලා විදින්න. එතකොට තරුවකට හරි වදී. දිස්ත්‍රික්කේ ලංකාවේ පළවෙනි වෙන්න වැඩ කරන්න. එතකොට දිස්ත්‍රික්කේ පළවෙනි හරි වෙයි. නිසා හොඳට වැඩ ටික කරගන්න. ජීවිතය හදාගෙන හොඳට වැඩ ටික කරගෙන අපි නැවතත් මෙවන් ඔන්ලයින් පන්තියකදී හම්බෙමු. හරි. ආයිබෝවන්.